මෙතන ඉඳලා තමයි අපිට වැඩි කතා කරන්න තියෙන්නේ. අපි මේක කතා කරගෙන යමු. ඉතින් මෙතන ඉතා පැහැදිලිව විජ්‍ය වරහණක් තියෙනවා, එළියෙන් x තියෙනවා. අපි දන්නවා වරහන් ඉවත් කරනකොට එළියෙන් ඉන්න පදයෙන් ගුණ කරන්න. ax කින් ගුණ වුණා අපිට ලියන්න පුළුවන් ax කියලා එක. අකුරු දෙක මාරු වෙන්න පුළුවන්. x a කියලා ලියලා තියෙන්නත් පුළුවන්, ඒකේ අවුලක් නැහැ. ඊට පස්සේ දෙකත් එක්ක x ගුණ වුණාම ඉතින් 2x. එතකොට මේ දෙවිදිහටම උත්තරේ හරි. සාමාන්‍යයෙන් මේ උඩ උත්තරේ තමයි සාමාන්‍යයෙන් අපි ලියන්නේ. ඉංග්‍රීසි වලදී අකුරු පිළිවෙලට තමයි ගුණ වෙනකොට ලියන්නේ. හරි දාගෙන යන්න. දෙවැනි එක. කියනවා වරහන් දෙකක් තියෙන විජ්‍ය ප්‍රකාශනයක් තියෙන්නේ. වරහන් දෙකක් සහිත ප්‍රකාශනයක් තියෙන්නේ. ඉතින් අපි දන්නවා එක් වරහනක තියෙන පදවලින් ඉතිරි වරහන ගුණ කරන්න x කින් ගුණ කරනවා x අඩු කිරීම 6. ඊපස්සේ ධන 3ෙන් ගුණ කරනවා x අඩු කිරීම 6. හරිනේ. එතකොට x කින් ගුණ වුණාම x වර්ගය වෙනවනේ නේ. x කින් ගුණ වුණාම x වර්ගය වෙනවා. x ඍණ 6ෙන් ගුණ වුණා. මෙතන එනවා ඍණ 6යි x. ඊට පස්සේ ධන 3යි x. 3 6 18යි ඍණ 18. මේ පෙළිය හරිද පුතේ? හරිද? හරි. දැන් සජාතීය පද සුළු කරන්න. ඒ කියන්නේ එකම වර්ගයේ අය සුළු කරන්න ඕන. x වර්ගයේ වගේ පදයක් කොහෙවත් නැහැ. එහෙනම් එතන x වර්ගයමයි. මෙතන දෙන උත්තරේ කීයද ඊළඟට? ඍණ 6යි ධන 3යි. ඒ දෙන්න එකම ජාතියේද? නැහැ. දෙන්න විරුද්ධයි නේ? ඒ දෙන්න විරුද්ධයි. විරුද්ධ වෙච්ච ගමන් ඒ දෙන්න අඩු වෙනවා. අඩු වුණාම කීයද එතන උත්තරේ? ඍණ 3යි x. ඊට පස්සේ 18 නේ. right. ඔච්චරයි. මම දැක්කා එදත් කට්ටියට වැරදුනේ ඔය ධන ඍණ සුළු කිරීම. right. ඊට පස්සේ තියෙන ආදේශ කිරීම සම්බන්ධ ගානක්. මෙන්න තියෙනවා ඒක. p සමානයි භාගය හා q සමානයි ඍණ 2 වන විට. p සමානයි භාගය සහ q සමානයි ඍණ 2 වන විට. 2p එකතු කිරීම q ගේ අගය හොයන්න. ඉතින් ඉතා පැහැදිලි මෙතන අපිට සිද්ධ වෙන්නේ ආදේශ කරන්න. 2p එකතු කිරීම q ට ආදේශ කරන්න ඕන. එතකොට 2 ගුණ කිරීම p කියන්නේ භාගයයි. ඒක ඍණ භාගයේ විදිහට තියෙන්නේ භාගයේ විදිහට පුතේ තියෙන්නේ. අල්ටිටියුඩ් එකේ භාගයේද ඍණ භාගයේද? ඍණ භාගය සර්. ඍණ භාගය. p වෙනුවට ඍණ භාගය මෙතනට ලියන්න. ආදේශ කරන්න. එකතු කිරීම. එක ගානේ නේ එකතු කිරීම. හරි. q වෙනුවට අපි දානවා එතනට ඍණ 2. කොහොම නෙවෙයි. අපිට පුළුවන් මේකේ උඩ යටයි සුළු කරන්න. 2ට 2 කැපෙනවා. එහෙනම් මෙතනින් අපිට එනවා ඍණ 1. ඍණ 1ට එකතු වෙනවා ඍණ 2ක්. උත්තරේ ඍණ 3. මෙච්චරයි. හරිද වැඩේ? ප්‍රශ්න මොනවද තියෙනවද? කට්ටිය ඉන්නයි කතා කරන්න ඕනේ. ඔතනට ඍණ භාගයේ නොදා ධන භාගයේ කියලා මෙතන පැහැදිලිව පේන්නේ නැති හින්දා මෙන්න මේක. මෙහෙම හදපු අය ඉන්න පුළුවන්. හරි. එතකොට වැඩි වෙනසක් නැහැ. 2p එකතු කිරීම කියුනේ තියෙන්නේ. එතකොට දෙවරක් p වෙනුවට එයාලා ඍණ නැතුව නිකම්ම භාගෙ දැම්මා.
කොහොමද යාලට ලියවෙන්නේ? ඒත් මේ දෙකට දෙක සුළු වෙලා එකක් එනවා. එක එකතු කිරීම ඍණ දෙකක්. ධන 1යි ඍණ 2යි. කියන්නේ විරුද්ධයි. මම උත්තරේ ඍණ 1යි කියලා යාලට ගන්න පුළුවන්. මෙතන පැහැදිලිව පේන්නේ නැති හින්දායි මම මේ දෙවිදියකට හැදුවේ. මේක දෙවිදිහක් නෙවෙයි. ක්‍රම දෙකක් නෙවෙයි. හරි. ඊට පස්සේ හතරවෙනි ගානට. හතරවෙනි ගාන ටිකක් දිගට තියෙන ගානක් වගේ. බලමු මොකද ඒකට කරන්න පුළුවන් කියන එක. රූපයේ දැක්වෙන ඍජුකෝණාශ්‍රය වර්ගඵලයේ සෙවීමට සිසුවෙකු අනුගමනය කළ පියවර කිහිපයක් පහත දැක්වේ. එහි ස්තැන් පුරවන්න. එක කොටසේ වර්ගඵලය. තා පැහැදිලි එක කොටස කියන්නේ මෙන්න මේ කොටස. අමුතුවෙන් මම highlight කර පෙන්වන්න දෙයක් තරම් දෙයක් නැහැ මේකේ ඔයාලට. එක කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. ඒක සමචතුරස්‍රයක්. පැත්තක දිගේ x ගාන වෙන්නේ. එහෙනම් x ගුණ වෙන්න ඕනේ x ගේ. හරිනේ. එහෙනම් හිස්තැනට එන්න ඕනේ x ගුණ කිරීම x. හරි. ඒකේ උත්තරේ x වර්ගය වෙනවා. ඊට පස්සේ දෙක කොටසේ වර්ගඵලය. දෙක කොටස කියන්නේ මේකනේ. තමයි දෙක කොටස. ඒකේ දිග 3යි. පළල x. ඒකට 3 ගුණ කිරීම x නේ හරි ලේසි ගානක්. 3 ගුණ කිරීම x 3යි x. ඊට තුන්වෙනි කොටසේ වර්ගඵලය. මේකනේ තුන්වෙනි කොටස. ඒකේ දිග x පළල 2යි. x ගුණ කිරී 2 ගුණ කිරීම x කියලා තියෙනවා. එහෙනම් මොකක්ද එතනට එන හිස්තැනට එන්න ඕන 2x 2x. නම් හතරවෙනි කොටසේ වර්ගඵල. මොකද්ද? වෙනස් උත්තරයක් කියුණාද නෑනේ? නෑ සර්. හතරවෙනි කොටසේ වර්ගඵලය. මෙන්න හතරවෙනි කොටස. ඒකේ දිග 3යි නේ. පළල 2යි. නම් උත්තරේ 6යි. දැන් ඔයගෙන් අහනවා එහෙනම් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. එහෙනම් ඒ කියන්නේ පුතේ මේ 1 2 3 4 කොටස් හතරම එකතු වෙන්න එපේ. එකේ වර්ගඵලය x වර්ගය. ඊට පස්සේ එනවා 3x. ඊළඟට 2x ඊළඟට 6. අවසාන වශයෙන් මේ සජාතිය දෙන්න සුළු කරන්න පුළුවන්. x වර්ගයේ හිමමයි ධන 3කුයි ධන 2කුයි. ඒතකොට ඔක්කොම ධන 5යි. ධන 5යි. හරිනේ. ඔච්චර තමයි කතාන්නේ. හරි ලේසි ගානක්. දැන් ලොකුවට තියෙනෝනේ නිකන් බය හිතෙනවා වගේ වුණාට. හරිම ලේසි ගානක්. හරි. දැන් අපි ඉන්නේ කිවෙනි ගානේ? 5ද? අනේ. ඔව් සර්. ඔව් සර්. right. ගොඩක් අය අමාරුයි කියන ගාන තමයි මේ පස්වෙනි ගාන. අමාරු වෙන්නේ මේ ගාන අතරමඟින් කියවන්න පටන් ගත්තා. මේ බලන්න. x එකතු කිරීම 5 වාරයක් x එකතු කිරීම 3 ගුණිතය ගුණිතයක් කියනවනේ. මෙන්න මේ ආකාරයට ලියන්න. ඉතින් ගුණිතය ලියන්න ඕනේ. හරි. ඉතින් ඔයා මේක වරද්ද ගන්න. එහෙම නැත්නම් ඔයාට මේක බෑ කියලා හිතෙන්නේ. ඔයා මෙන්න මේක ගැන හිත ඉන්නේ. මේ මොකක්ද යහෝ මේ කියලා හිත ඉන්න තමයි මේ වගේ ගාන හදා ගන්න බැරි. මේ ඔක්කොම විභාග ගණන්. මම මේ හදලා දාන ගණන් නෙවෙයි. එතකොට මුලින් කියනවනේ මෙතන මේ ගුණිතයක් ගැන මෙන්න මේ ඔයාට පේන්න ඕන ඔයා ඉගෙනගෙන තියෙනවනේ මෙන්න මේ මෙහෙම වරහන් දෙකක් තියෙන එකක ගුණිතය ගන්න හැටි ඔයා දන්නවනේ. ඉතින් ඒක අරගත්තම අර විදිහට තමයි ලියවෙන්නේ. හරි.
එතන මෙතන සරලව කරන්න ඕනේ තමයි මේ වරහන් දෙකේ ගුණිතය ගන්න ඕන ඔය ඉස්සෙල්ලා. අපි දන්නව කරන්නේ කොහොමද කියලා. එක් වරහනක ඇති පද වලින් අනෙක් වරහන ගුණ කරන්න ඕන. කොහොමද වෙන්නේ? දැන් x කින් ගුණ වෙනවා x වර්ගය වෙනවා x 3න් ගුණ වෙනවා 3x වෙනවා 5න් x ගුණ වෙනවා 5x වෙනවා 5 3 15ක් වෙනවා ධන ඍණ ප්‍රශ්න නැහැ මේකේ මම සජාතීය පද සුළු කරාම ධන 3යි ධන 5යි කියන්නේ ධන 8යි මෙතන 15යි ඔන්න ගුණිතය ගත්තා. ඕක ලියන්න කියන්නේ මෙන්න මේ ආකාරය. මොකක්ද ආකාරය? x වර්ගය. හරිනේ x වර්ගය කියලා එකක් අපිට ලියවිලා තියෙනවා. x වර්ගය කියලා එකක් අපිට ලියවිලා තියෙනවා. හරි? ඊට පස්සේ ax හරිනේ a වෙනුවට 8 කියලා x එකක් ඇවිල්ලා තියෙනවා b කියලා ඇවිල්ලා තියෙනවා. හරි එහෙනම් මේ ආකාරයට තමයි ලියවිලා තියෙන්නේ. a අකුරු b අකුරු වෙන්නේ නැහැ නේ මේ ඉලක්කම් වලින් සුළු කරනවා. අන්න කියනවා a හා b ගේ අගේ සයන්. මට කියන්නකෝ දැන්වත් a ගේ අගේ කීයද b ගේ අගේ කීයද කියලා? a 8යි b 15යි. 15යි. මට පැහැදිලි නෑ උත්තරේ. a කියන්නකෝ b 15යි කියන එක හරි. b 15. b 8ix. 8x 8x කොහෙද? 8යිනේ. මෙතන තියෙන්නේ ax කියලානේ. ඉතින් x ඉන්නවනේ. ඈ a වෙනුවට මෙහෙමනේ තියෙන 8x. ඉතින් මේ x ට x හරිනේ. එහෙනම් a ට ලැබෙන්න ඕනේ 8 8x නම් වැරදි උත්තරේ. මොනවද තිබ්බොත් වැරදි. 8 තමයි a කියන්නේ. අච්චර හොඳට හදලා එහෙම වරද්ද ගන්න එපා අපරාධයක් ඒක. හරි. අපි යනවා ඊළඟ ගාන. හරි. හයවෙනි ගැටලුව. ආදේශ කිරීම සම්බන්ධ ගානක් තමයි ඔයාලට ලැබිලා තියෙන්නේ. x සමානයි භාගය නම් 4 අඩු කිරීම 2x ගේ අගය හොයන්නද? කීයද උත්තරේ? ලේසි ගාන. කෙන්නුටක් ගන්න. උත්තරේ කීයද? කීයද? ධන 3 3යි. දෙවරක් භාගය. ඔච්චරනේ. දෙකට දෙක සුළු වුණා 4 අඩු කිරීම 1 3. තා සරල ගන්න. ඊට පස්සේ ගානක් තියෙනවා පරිමිතිය සඳහා ප්‍රකාශයක් ලියන්න. රූපේ පරිමිතිය සඳහා ප්‍රකාශයක් ලියන්න. පරිමිතිය කියන්නේ හරි සරල කාරණාවක්. කිසියම් තල රූපයක වටේ දිගටනේ අපි පරිමිතිය කියන්නේ. අපිට පුළුවන් මේක කැමති තැනකින් පටන් ගන්න. පොඩි කාලේ ඉඳලා මං කියලා දීලා තියෙනවා පරිමිතිය ලියනකොට උත්තර විතරක් දාන්න බෑ. පිළිවෙලට ඒ ටික ලියාගෙන යන්න එකතු කරගෙන යන්න එක තැනකින් පටන් අරගෙන කියලා. හරි. ඉතින් මේකටත් මම ඒ කතන්දරේම යොදා ගන්නවා. බලමු. මට ලේසි තැනකින් මම පටන් ගන්නවා. මෙතන ඉඳලා පල්ලෙහාට එනවා. ඊට මට හම්බ වෙනවා 3x. මම එතනින් යනවා මේ හරහට. මගේ දකුණු අත පැත්තට යනවා. ඊට මට හම්බ වෙනවා එතන 7x. ගාන අමාරු නෑ. ගාන ලේසි ගාන.
ඔයා දන්නෝ මෙන්න මේ කෑල්ල ඔයා දන්නේ නැහැ. සිරස් උසක් එක. මේක දන්නෙත් නෑ. මේක දන්නෙත් නෑ. හැබැයි ඔය දෙකම කීයද පුතේ? 3x 3x. හරිනේ? ඊට පස්සේ තිරස් සතක තියෙනවා. තිරස්සය. මෙතන මේකයි. මම නිල් පාටින් ගන්න. මේ දුර දන්නෙත් නෑ. මේ දුර දන්නෙත් නෑ. බය ඔය දෙකම ඔයා දන්නවා. 7x මේ කෑල්ල මෙතනට සෙට් වුණාම හරිනේ. එතන මේ යට තියෙන එකට සමානයි නෙමෙයි මේ කෑල්ල දෙක. මේවා 8 පන්ති 7 පන්ති හදපු පරිමිතිය ගණන් වෙනසකට තියෙන්නේ ප්‍රකාශයක් විදිහට ලියන්න තියෙනවා. අවසාන උත්තරේ 20x නේද? ඔව් සර් ඔව් සර් 8 වෙනි ගාන. අපව තියෙන ආදේශය ගාන. x සමානයි 2ද y සමානයි භාගයද වන විට x එකතු කිරීම 2y හි අගය සොයන්න. x සමානයි 2. එහෙනම් 2 එකතු කිරීම දෙවරක් භාගය. දෙකට දෙක සුළු වෙනවා. එහෙනම් 2 එකතු කිරීම 1 3ක්. 9 වෙනි ගානේ දැන් අපි ඉන්නේ. අන්න එතන තියෙනවා ඔන්න මේ පාඩමේට අදාළ අපි ඉගෙන ගත්ත කොටසක් 9 පන්තියට අදාළ. x එකතු කිරීම 2 වාරයක් 5 අඩු කිරීම x ප්‍රකාශනය සුළු කරන්න. මේ කතන්දරේ මමයිනේ. එක් වරහනක තියෙන පදවලින් අනික් වරහන ගුණ කරන්න ඕනේ. x 5න් ගුණ වුණාම 5x. x ගෙන් ගුණ වුණාම x වර්ගය. ඍණනේ. දෙවරක් 5 10යි. දෙවරක් x 2x හැබැයි ඒක ඍණ 2x. මේක ඉන්න සජාතීය පද මොනවද පුතේ? එකම වර්ගයේ පද එකම වර්ගයයි කවුද ඉන්නේ? 5x 2x ධන 5x ධන 5x සහ ඍණ 2x නේද? ඒ දෙන්න එකම ජාතියේද විරුද්ධයිද කියලා පේනවා S දෙකට. නේද? විරුද්ධයි. විරුද්ධ වුණාම එතන උත්තරේ කීයද දෙන්නේ? 3x අඩු කිරීම x වර්ගය එකතු කිරීම ගණන් 10 අච්චරයි. හරි. දැන් අපි අමාරුවෙන් අර මොනවද සෑහෙන කාලයක් අපිට ගියානේ අර ප්‍රතිශත පාඩම ගොඩ දාගන්න. ඒ වගේ නෙමෙයි එතකොට මේ පාඩම් නේ. හරිම ලේසි, හරිම සෞම්‍යයි. ඒක කරගෙන යන්න තියෙන්නේ. චූටි පුංචි කියලා එක්කෙනෙක් එනවා පන්තියට. ඉතින් මම දන්නේ නැහැ චූටි පුංචි ක්ලාස්. මොකද්ද මම දන්නේ වේටින් රූම්. චූටි පුංචි කියලා එක්කෙනෙක් දන්නේ නැහැ. කාගේ හරි පුංචි කෙනෙක් එනවද අද පන්තියට නෑනේ. 10 වෙනි ගාන. වෙනි ගාන. ගණන් 15ක් තියෙනව නේද නම? හරියට. මේ චූටි පුංචි කියන්නේ මේ ක්‍රිෂ්මිට මං හිතන්නේ. නේද ක්‍රිෂ්මි?
ක්‍රිස්පිගේ නම චූටි පුංචි වෙලා තියෙනවා. හොඳයි. මේක ලේසි නමක්. ක්‍රිස්පි කියනවට වැඩිය. අපි යමු 10 වෙනි ගාන. ඍජුකෝණාශ්‍රයේ දිග x එකතු කිරීම දෙකක් වෙනවලු පළල x එකතු කිරීම එකක් වෙනවලු. එහෙනම් වර්ගඵලය සඳහා ප්‍රකාශයක් ලියන්න. වර්ගඵලය අපිට ගන්න පුළුවන් වෙන්නේ දිග පළලෙන් ගුණ කරලානේ සිංහලෙන් කියනවලු. මෙතන තියෙන ඍජුකෝණාශ්‍රයක් කිය. වර්ගඵලය සමාන වෙනවා දිග ගුණ කිරීම පළලට. x එකතු කිරීම දෙක x එකතු කිරීම එකට. මේක විතරක් ලියනවාද පුතේ? මේක සුළු කරන්න. වරහන් දෙකක් තියෙන ප්‍රකාශයක් සුළු කරන්න. එක් වරහනක තියෙන පද වලින් අනෙක් වරහන අපි ගුණ කරනවා. x කින් ගුණ වුණාම x වර්ගය වෙනවා. x ix වෙනවා. ඊට පස්සේ මෙතන 2x වෙනවා. ඊට පස්සේ දෙවරක් එක දෙකක් වෙනවා. දැන් සජාතීය පද x වර්ගය ධන 3x ධන මොනේ දෙන්න ඕන? හරි. 11 වෙනි ගානට යන්න. ඒකත් ටිකක් දිග ගාන, ලොකු ගාන. අර පිටුවේ තිබ්බ ගාන වගේ. විභාගයකදී නම් ලකුණු 10ක් විතර හම්බ වෙන ගානක්. right. බලමු හිතන තරම් අමාරුද මේ වැඩේ කියලා. පාදයක දිග සෙන්ටිමීටර් 3ක් වූ කුඩා සමචතුරස්‍රයක් පැත්තක දිග 2x වූ විශාල සමචතුරස්‍රයකින් කපා ඉවත් කර ඇත. දැන් ඉතාල පැහැදිලි මේ මෙතන තියෙන සමචතුරස්‍රම දෙකක්. මේක විශාල සමචතුරස්‍රයේ පැත්තක දිග 2x. කුඩා සමචතුරස්‍රයේ පැත්තක දිග මෙන්න මේ පැත්ත සෙන්ටිමීටර් 3ක්. නොය ඇතුලේ සෙන්ටිමීටර් 3යි එළිය 2යි. එහෙනම් විශාල සමචතුරස්‍රයේ වර්ගඵලය කොහොමද කියලා අහනවා ඔයාගෙන්. විශාල සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්නෙ කොහොමද පුතේ? සමචතුරස්‍රයක්නේ. පැත්තක දිග ගුණ කරන්න ඕනේ පැත්තක දිග. මොකද්ද මෙතන දෙන උත්තරය එතකොට? මොකද්ද ළමයි මෙතන දෙන උත්තරේ? 4x වර්ගය 4x වර්ගයනේ. දෙවරක් දෙක 4යි. x කින් ගුණ වුණාම x වර්ගය. 4x වර්ගය. දෙවනිය. කුඩා සමචතුරස්‍රයේ වර්ගඵල. කුඩා සමචතුරස්‍රය ගන්න 3 වරක් 3ෙන් 9. वर्ग सेंटीमीटर नाम අඳුරු කළ කොටසේ වර්ගඵලය සඳහා බීජීය ප්‍රකාශනයක් ලියන්න. ඉතින් අඳුරු කරපු එක ලැබෙන්නේ කොහොමද කියලා ඉතින් ආයි මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ. විශාල සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලය අයින් කරනවා. x සමානයි 2 වන විට අඳුරු කළ කොටසේ වර්ගඵලය. දැන් ආදේශයක් තියෙනවා. x වලගේ දෙකක් වෙනකොට x වලගේ දෙකක් වෙනකොට මේකට ආදේශ කරලා ගන්න ඕනේ. 4යි x වර්ගය අඩු කිරීම 9 කියන එකේ x වෙනුවට 2යි. එහෙනම් x වර්ගය කියන්නේ දෙවරක් 2යි. 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. 16න් අඩු වෙනවා 9ක්. 16න් 9ක් අඩු වුණාම එදෙන්නේ 7යි නේද? वर्ग सेंटीमीटर 7. දැන් මෙහෙම හිතන්නත් පුළුවන්. දැන් පුතේ මෙතන මේ පැත්තක දිග 2x නේ.
x කියන්නේ දෙකක්මනේ. නම් මේ පැත්තක දෙක 4යි. හරි. ඔන්න ඔය අමාරුයි කියලා හිතෙන ගානක් ඒක. අපිට නම් එහෙම හිතුන්නේ නැහැ සර්ට හිතුණාට කියලා වගේ හිතෙන්නත් පුළුවන්. එහෙනම් ඔන්න අපි අන්තිම ගණන් ටික කතා කරලා ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මේ පාඩමේ තව ගණන් ටිකක් අපි හදනවා. මොකද ඊළඟට අපිට යන්න තියෙන්නේ සාධක කියන පාඩමට. ඒක මේක අනිත් පැත්ත යන්න ඕනේ පාඩම. මේ පාඩමේ වැඩි කොටසක් මට ඔයාලා ළඟ තියාගෙන උගන්වන්න තියෙනවා නම් තමයි හොඳ. එහෙනම් මේ ගාන අපි හැදුවද නෑනේ. 2p අඩු කිරීම 4. මෙතන නම් ආදේශය වරදින්න බෑ. ඍණ භාගය කියලා ඉතා පැහැදිලිව තියෙනවා. එකට දෙක සුළු වුණා මෙතන ඍණ 1යි. අවසාන උත්තරේ ඍණ 5. ආකල ප්‍රතිලෝම අනම්මන මොකක් දැම්මත් ඍණ 1යි ඍණ 4යි වගේ නෙමෙයි දෙන්න පේන්නේ අපිට. ඍණ 1යි ඍණ 4යි වගේ පේනවා කියන්නේ ඍණ 5. ඊළඟට තියෙන ආදේශයක්. x සමානයි 3න් 1 නම් 7 අඩු කිරීම 2x. 7 අඩු කිරීම දෙවරක් 3න් 1. කැපෙන්නේ නැහැ ඉතින්. කැපෙන්නේ නැහැ කියලා කරන්න දෙයක් නැහැනේ. කැපෙන්නේ නැත්තම් හදන්න වෙනවා භාග ගානක් විදිහට මෙතන අරගෙන. මොමනේ වෙන්නේ? භාග අඩු කරන්න බෑනේ පුතේ නිකන්. භාග අඩු කරන්න නම් හරය සමාන වෙන්න. මෙතන තියෙන හරය එකනේ. පොදු හරය අපි 3 කරගන්න වෙනවනේ. 3න් උඩට එනවා 21. අඩු කිරීම 3න් 2. එහෙනම් මෙතනට එනවා 19. 3න් 19. 3න් 19 කියන්නේ 6යි 3න් 1යි. 6යි 3න් 1යි. හරි. 14 වෙනි ගාන. ප්‍රසාරණය කර සුළු කරන්න. හරි සාමාන්‍ය ගානක්. ඒ අඩු කිරීම 2 වාරයක්. ඒ එකතු කිරීම 4 තියෙන්නේ. එක් වරහණක ඇති පද වලින් අනෙක් වරහණ ගුණ කරන්න. ඒගෙන් ගුණ වුණාම ඒ වර්ගය. ඒ 4න් ගුණ වුණාම 4යි ඒ. ඍණ 2කින් ඒ ගුණ වුණාම ඍණ 2යි ඒ. ඍණ 2 වරක් 4 ඍණ 8යි. අවසාන උත්තරේ ධන 4යි ඍණ 2යි කියන්නේ ඍණ 2යි ඒනේ. ඔය ටෙඩි කතා කරන්න දේවල් නැහැ. අවසාන ගාන. අවසාන ගැටලුව. x සමානයි භාගය නම් 8 අඩු කිරීම 4x ගේ අගය හොයන්න. 8 අඩු කිරීම 4 වරක් භාගය කැපුණම 2යි. 8 අඩු කිරීම 2 6. ඔය ගණන් 15 නේද පුතේ ගෙදර වැඩ වලට තිබ්බේ? ඔව්. දැන් ඔය වරහන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි පොතේ ගණන් කීයක් විතර හදලා තියෙනවද? ඔය ටියුට් එකට පොතේ ගණන් 10ක්වත් හදලා නැද්ද වරහන් ඉවත් කිරීම? 15ක් හැදුවා සර්. 15ක් හැදුවා. හරි. සර් ගණන් 15ක් හැදුවා. තව ගණන් ටිකක් හදන්න ඕනේ.
වරහන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මම මොකද මට සාධක පාඩම පටන් ගන්න ලොකු හදිස්සියක් නැහැ මට. ඊට ජ්‍යාමිති පාඩම් දෙකක් තමයි අපිට තියෙන්නේ. දැන් එහෙමයි කියලා අපිට මේ ගණන් ටියුට් එක ඉවරයි වැඩේ ඉවරයි කියන්න බෑනේ. හරි. තව ගණන් ටිකක් හදමු අපි. අච්චු පොතේ තියෙන ගණන් ටිකක් අච්චු පොත් නැහැනේ ඔයාලා ගාව. තියෙන අයත් ඇති. මම ගණන් ටිකක් දාන්න ස්ක්‍රීන් එකට. හරි. මම විනාඩියක් දෙන්න මේ වැඩේට. අපි මෙන්න මේ ගණන් ටිකද හදලා තියෙන එක දෙක. මම ඉතින් අච්චු පොතේ තිබ්බ ගණන් වගේක් තමයි දුන්නෙත්. නේද? කාගේ හරි අච්චු පොතක් අරගෙන නේද මම ගණන් ටික ලියුවේ බෝඩ් එකේ. හරි. මෙතන තියෙනවා ගණන් 5ක්. ගණන් ලීලි එක ගානක් ලියාගත්ත ටක් ගාලා හැදුවා. විනාඩි 4ක් තියෙනවා මේක කට් වෙන්න. එතකම් මම ඔයාලට වෙලාව දෙනවා. ඊළඟ කොටසේදී මම මේක කතා කරා. අර ඒවල තියෙන ලින්ක් එකෙන්ම ආපහු මේකට ජොයින් වෙන්න පුළුවන්. මම දන්න ඕනේ තව විනාඩියකින් විතර මේක කට් වෙයි. මේ විදිහට නම් හදනවා පේනවා අනිත් කවුරුත් නම් මට පේන්නේ නැහැ.